ඔව් ආදරණීය දරුදරියනි අපි පසුගිය පරිච්ඡේද කීපයකින්ම විෂය නිර්දේශයේ වටිනාම පාඩම් ඒකකයක් වන අලෙවි කළමනාකරණය පාඩම් ඒකකය හා සබැඳි විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා අවසන් කළා. විශේෂයෙන්ම වාස්තවික ප්‍රශ්න පත්‍රය නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ බහුවර්ණ ප්‍රශ්න ඉතා පුළුල් ලෙස විග්‍රහයක යෙදුණා. මොකද මං හැමදාම කියනවා වගේ දැනුත් අදත් මතක් කරනවා මං සෙකන්ඩ් පේපර් එක කොහොම හරි ඔබ ලියනවා. හොඳට ආන්සර් කරනවා. සාමාන්‍යයෙන් 75ක් පමණම ලකුණු 65කට වැඩියෙන් ගන්නවා. පිළිගන්නවද ඒක? ලංකාවේ ලියන ප්‍රමාණයෙන් 75ක් හෝ වැඩි ප්‍රමාණයක් ලකුණට පෑන් එහා ගන්නවා. හොඳ ප්‍රවණතාවක් ඒක. හැබැයි ෆස්ට් පේපර් එක නැත්නම් වාස්තික පේපර් එකේ ওই තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඒ කියන්නේ ලකුණු 65කට වඩා ගන්නේ ෆස්ට් පේපර් එකේ 25ක් පමණයි. මොකද්ද මේ පරාසයට හේතුව? මේක විය නොහැකි නොවිය යුතු පරාසයක්. ක්‍රියාත්මක විය යුතු නැති පරාසයක් මේ අපි දකින්නේ. මොකද්ද වෙනස? වෙනස තමයි මේ වාස්තික පේපර් එකවත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලොකු බර තැබීමක් කරන්නේ නැතිකම. ළමයා ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. පුළුවන් කියලා හිතන් ඉන්නවා. දෙවැනි එක තමයි කලබලෙන් සංයමයක් නැතිව සූක්ෂමතාවයෙන් මිදිලා මේ ප්‍රශ්න වලට ලියන්න යන එක. සමහර ළමයි හරියට නිකන් පේපර් එක ලියලා තමන්ගේ විවාහයට අස්සම් කරන්න යන ඉන්න බොහොම නොවිසිල්ලෙන් ඉන්න මට්ටමක් තියෙන. දැන් විවාහයකට තමන්ගේ විවාහයට අස්සම් කරනවා කියන එක අතිශය වටිනාම ජීවිතාංගයක්නේ. ඒ වගේ දෙයකට නේ ඉතින් කලබලයක් තියෙන්නේ. මොන කලබලද ඔයගලන්ට? එහෙම අදිසියක් නැහැනේ. හරි කලබලෙන් ලියන පැය දෙකේ පේපර් එක පැය විනාඩි 10 පැය 1:15 1:20 ඉවර කරන කොහොමද ඒකක් ගන්න? එතනට යන්න එපා. පුළුවන් තරම් පැය දෙකම ගන්න. මොකද මේ සමස්ත ප්‍රශ්න 50යිනේ. බහුවර්ණ 30යි, හිස්තැන් පුරවන 10යි, නිශ්චිත පිළිතුරු 10යි. ඔය 50න් සාමාන්‍ය කෙලින්ම මානුපාතිකව 30ක් අමාරු ප්‍රශ්න, 30ක් ලේසි ප්‍රශ්න, 30ක් ලේසිම ප්‍රශ්න, 30ක් අමාරු ප්‍රශ්න 60යි. 40ක් මධ්‍යස්ථ ප්‍රශ්න. ඔහොමනේ හැදෙන්නේ මොඩලේ. ඒ නිසා ඔය මොඩලේ තුල ඔබට බහුවර්ණ ප්‍රශ්න වලින් මම කියන්නේ 30න් අඩුම 25ක් හරියට කරන්න පුළුවන්. කල යුතුයි ඔබ. කල යුතුයි. ඒ වගකීම ඔබ බාරගත යුතුයි. බාර ගන්න පුළුවන්. මහා පරිමාණ දැවැන්ත අභියෝගයක් නෙමෙයි. මරියානාගාදී පිහිල්ලා මුහුදු පතුලේ වැලි ගේනවා වගේ මේ අභියෝගයක් නෙමෙයි. බාරගත හැකි අභියෝගයක්. ඔබ නිසා බහුවර්ණ 25 අවම 30ක් මම 30ම කරනවා බැරිුණොත් අවම 25ක් හරි මම හරියටම කරනවා කියලා විශ්වාසයක් ඇතුව කරන්නට ඕනේ. ඒ නිසා ඒක කරන්න සංයමයෙන් ප්‍රශ්නේ කියවන්න. පළවෙනි සැරේම තේරෙයි බැරි නම් දෙවෙනි වර කියවන්න. තුන්වන වර කියවද්දි මුල මැද අග අපි කම්පෙයාර් කරලා බලද්දි ප්‍රශ්නේ අපිට විනිවිදව පේන්න ගන්නවා. ප්‍රශ්නේ අපිට දැනෙන්න ගන්නවා. ප්‍රශ්නේ දැනෙන්න ඕනේ අපිට පෙනෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ විෂය මතක ගබඩාවෙන් ඒකට අවශ්‍ය උත්තරේ ටක් ගාලා එළියට දාන්න. නැත්තම් එළියට එන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. අපි බලමු අදත් ඒ වගේ 2012 වර්ෂයේ ආපු විභාග ප්‍රශ්න 63 ප්‍රශ්නේ ගණිතනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන ඊට අනුකූලව බහන්න නිපදවා දිගුකාලීනව ලාභ ලැබිය යුතු යන අලෙවි කරන ප්‍රවේශය. ගණිතනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන ඊට අනුකූලව බහන්න නිපදවා දිගුකාලීනව ලාභ ලැබිය යුතු යන. හරිනේ. අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන තරඟකරුවන්ට සාපේක්ෂව ඒවා ඉතා ඉහළින් තෘප්තිමත් වන ආකාරයෙන් බහණ්ඩා සේවා සැපීම කියන අර්ථ මේ කියනවනේ. මොකක්ද කියන්නේ? මාකටිං කන්සෙප්ට්. අලෙවි කරන සංකල්පේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන කියනකොට මෙන්න ඕනේ අදහස ඒ අලෙවි කරන සංකල්පේ බව. එහෙනම් නිෂ්පාදන සංකල්පේ නෙවෙයි. නිෂ්පාදන සංකල්පේ නෙවෙයි. ඒ හේතුව ඒකෙන් කියන්නේ මේ අදහස නෙවෙයි, මේ පණිවිඩය නෙවෙයිනේ. වෙළඳ පොලේ බහණ්ඩ සුලභ නම් මිලදී ගැනීම හැකියාව තියෙනවා නම් ඉල්ලුම වර්ධනය වෙන බව. නිෂ්පාදිත සංකල්පයක් නෙවෙයි එකකින් කියන්නේ. වැය කරන මිලට ඉතා අනර්ග තත්ත්වයේ බහණ්ඩ පාරිභෝගිකව සොයනවා. එහෙනම් තත්ත්වයෙන් උසස් බහණ්ඩ නිෂ්පාදනය කළොත් විකුණුම් වැඩි කරගත හැකි බව. එහෙනම් ඒක කියන්නේ නිෂ්පාදිත සංකල්පය. එහෙනම් ඒකත් නෙවෙයි උත්තරේ. විකුණුම් සංකල්පය මොකද්ද කියන්නේ? ප්‍රවර්ධනය. ආකර්ෂණීය ප්‍රවර්ධන ක්‍රම තුලින් පාරිභෝගික ඉල්ලුම ළඟා කරගත හැකි බව. එහෙනම් ඒක නෙවෙයි උත්තරේ. අලෙවි කරන සංකල්පය. ඒක තමයි උත්තරේ. අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන ඊට අනුකූලව බහන්න නිපදවා. ඒ කියන්නේ ඒ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි මට්ටමේ
භාණ්ඩ ආසේවා නිපදවා දිගු කාලීන ලාභ ලබන්න පුළුවන්. ඒගොල්ලෝ කෙටි කාලේ ලාභ අපේක්ෂා කරන්නේ. අංක 1 අරමුණ අවශ්‍යතා සහ වුණ තෘප්තිමත් කිරීම. ඒගොල්ලෝ දන්නවා දෙවෙනි එක අවස්ථාව මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ලාභය ඒගොල්ලන් හොයාගෙන ඉන්න බව. එහෙනම් උත්තරේ 4. සාකල්‍යවාදී එල්විකරන සංකල්පය එහෙනම් සමස්තනේ ඇල්මැති පාර්ශ්වයෙන් සමස්තේම ගැන හිතන්න එපා. එහෙම හිතුවනම් ඇල්මැති මේ සාකල්‍යවාදී සංකල්පය ගන්න පුළුවන්. ඇල්මැති පාර්ශ්වයෙන් සියල්ල ඒ කියන්නේ ගනුදෙනුකරුවෝ ආයතනය සේවකයෝ පොදුවේ සමාජය. ඒ හැමෝම ගැන එකකින් අවධාරණය කරලා නැත්නම් එන සාකල්‍යවාදී සංකල්ප නෙවෙයි. හැමෝම ගැන අවධාරණය කරන්න ඕන. ඒක තමයි සාකල්‍යවාදී කියන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? 4 වෙනි එක. මේ දැන් හැදෙන්න පුළුවන් ප්‍රශ්න දන්නවනේ. ඇල්මැති පාර්ශවයන් සියල්ලගේම අවශ්‍යතා සහ වුමනා කෙරෙහි අවධානය යොමු කරන සංකල්පය. එහෙනම් ඒ උත්තරේ මොකද්ද? සාකල්‍යවාදී එල්විකරන සංකල්පය. එහෙම නැත්නම් අහන්න පුළුවන් සම්බන්ධතා අලෙවිකරණේ, සමාජීය අලෙවිකරණේ, කාර්යඵල අලෙවිකරණේ. තව මොකක්ද? මොකක්ද හතරවෙනි එක? සම්බන්ධතා අලෙවිකරණේ, කාර්යඵල අලෙවිකරණේ, සමෝදානිත අලෙවිකරණේ, සමාජීය වගකීම් අලෙවිකරණය. සමාජ වගකීම්. මතකනේ සමාජ වගකීම් අලෙවිකරණේ තියෙන්නේ සමාජය වෙත. කාර්යඵල අලෙවිකරණේ තියෙන ආයතනය වෙත. සමෝදානිත අලෙවිකරණේ තියෙන අපි සඳහා, ගනුදෙනුකරන සඳහා. එහෙමනෝ කියන්නේ. එවනම් එතකොට අහුවරන්ගේ ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම අවශ්‍යතා සහ වුමනා කරේ අවධානය යොමු කරන සංකල්පය. එහෙනම් කිසි වාදයක් නැහැ. උත්තරේ සාකල්‍යවාදී සංකල්පය. වෙළඳ පොලේ භාණ්ඩ සුලභ වූහොත් ඉල්ලුම වර්ධනය කරගත හැකි බවට මඟ පෙන්වූ සංකල්පය හොත් මොකක්ද උත්තරේ? නිෂ්පාදන සංකල්පය. භාණ්ඩ සුලභ වුණොත් තත්ත්වෙන් උසස් නිෂ්පාදිත වෙළඳ පොලට හඳුන්වා දීම තුළින් විකුණුම් සහ ලාභ වර්ධනය කරගත හැකි කියන අදහස ගෙනපු සංකල්පය මොකද්ද? නිෂ්පාදිත සංකල්පය. ප්‍රොඩක්ට් කන්සෙප්ට්. ආකර්ෂණීය ප්‍රවර්ධනය තුළින් විකුණුම් වැඩි කරගත හැකි කියන පණිවිඩය දීපු සංකල්පය. හොරම් මොකද්ද? විකුණුම් සංකල්පය. ඒ වගේ ඕනම එකකින් ප්‍රශ්නෙට යන්න පුළුවන්කම තියෙනවා ඔබට. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 64 වෙනි ප්‍රශ්නය. පහත වගුවේ දැක්වෙන්නේ ප්‍රවර්ධන මිශ්‍රයේ විචල්‍යයන් සහ ඒවාට අදාළ උපකරණයන්. ප්‍රවර්ධන මිශ්‍රයේ තියෙන විචල්‍යයන් ටිකයි. විචල්‍යයන් කියන්නේ මොකද? ඒ සිරු දේ වෙනස් වෙනවනේ, ස්ථාවර නැහැනේ. ප්‍රවර්ධන මිශ්‍රයයි සාධක උපාංග නැත්නම් විචල්‍යයන් වෙනස් වෙන නිසා සහ අදාළ උපකරණයන්. එතකොට එක්ස් අංශයේ තියෙනවා ප්‍රවර්ධන මිශ්‍ර විචල්‍යයන්, ප්‍රචාරණය, විකුණුම් ප්‍රවර්ධනය, පෞද්ගලික අලෙවි, මහජන සම්බන්ධතා සහ ප්‍රසිද්ධිය. උපකරණ තියෙනවා ඉදිරිපත් කිරීම, ඩිමොන්ස්ට්‍රේෂන්, මාධ්‍ය සාකච්ඡා, මීඩියා කන්ෆරන්සස්, විස්තර පත්‍රිකා, බ්‍රෝචර්ස් and මිලඩු කිරීම, ප්‍රයිස් ඔෆ්. එතකොට ප්‍රචාරණය දන්නවනේ. භාණ්ඩ සේවා පිළිබඳ තොරතුරු කිසියම් සංයෝජන මාධ්‍යයක් තුළින් පිරිවැයක් දරලා අපෞද්ගලිකව ඉලක්ක වෙළඳපොළ ලබා දී දැනුවත් කරනවා. දැනුවත් කළ මිලදී ගන්න පොළඹවනවා. ඒක තමයි ප්‍රචාරණය කියන්නේ. විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ මතකයි නේද? සියලු දිගුකාලීන ප්‍රවර්ධන ක්‍රම වලට නොවැටෙන කෙටිකාලීන ප්‍රවර්ධන ක්‍රම වල එකතුව. ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය, අන්තර්ක්‍රියාකාරීත්ව අලෙවිකරණය, මහජන සම්බන්ධතා සියල්ල දිගුකාලයේ මත කරන් දෙනවා. ඒව නැතුව කෙටිකාලීනව ඉල්ලුම වර්ධනය වෙලා කෙටිකාලීනව අවසන් වන ක්‍රම තමයි විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ. පෞද්ගලික අලෙවි දන්නවනේ. කලින් පුහුණු කළ විකුණුම් හමුදාවක් පෞද්ගලිකව පාරිභෝගිකයන් වෙත පැමිණ අවශ්‍ය ඉදිරිපත් කිරීම කරමින් නියදී ඉදිරිපත් කරමින් තේරුණාද? එකිනෙකාගේ ව්‍යාපාර නිෂ්පාදනය පිළිබඳ ලබා දුන් කමෙන්ට්ස් පිළිබඳ අදහස් ඇති පොඩි ඇල්බම් එකක් ඉදිරිපත් කරමින් භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මක පැත්ත කියලා මිලදී ගන්න පොළඹවන කතන්දරේ. එතකොට ඒක තමයි පෞද්ගලික අලෙවිය කියන්නේ. අනික මහජන සම්බන්ධතා හා ප්‍රසිද්ධිය. දැන් මේ දෙක දැන් කොහොම කිව්වට දැන් යන්නේ කෙලින්ම එක කන්සෙප්ට් එකක්. මහජන සම්බන්ධතා විතරයි. එතකොට මේකින් කියන්නේ ආයතනයේට මෙන්ම ආයතනයේ නිෂ්පාදිත දෙකටම. ආයතනයේටයි ආයතන නිෂ්පාදිත වලටයි ඉහළ සමාජ ප්‍රතිරූපයක් ගොඩනගාගත හැකි වන ආකාරයෙන් විවිධ ක්‍රියාකාරකම් නියුක්ත වෙනවා. උදාහරණයක් වශයෙන් මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. සාකච්ඡාව පවත්වලා රටේ වර්තමානයේ මොන හරි රටේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙම ප්‍රශ්න ලංකාවේ නැහැ. රටේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දැවෙන ප්‍රශ්නයේ සම්බන්ධයෙන් හොඳ විද්වත් මණ්ඩලයක් ගැන මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. ඒකේ මොකද වෙන්නේ? අනිවාර්ය වෙළඳපොළ හොඳින් දැනුවත් වෙනවා.
තේරුණාද? අන්න ඒ වගේ දැනුවත් වෙන විතරක් නෙවෙයි දැනුවත් වෙලා ඒ අදාළ ආයතනයේ නිෂ්පාදිත වලට ඇලුම් කිරීමක් දක්වන්නේ. නිෂ්පාදිත මිලදී ගන්න ටෙස්ට් කරලා බලන්න හරි කියලා. මිලදී අරගෙන සාර්ථක වුණොත් දිගින් දිගටම වෙළඳපොළ ස්ථාවර වෙනවා. එහෙනම් ඒව තමයි මාජන සම්පතා කියන්නේ. අපි බලමු ඉතින් මේ ගැළපීමේ නහනේ ප්‍රචාරණය. කිව්ව මොකක්ද හරියන්නේ? ඉදිරිපත් කිරීම හරියන්නේ, මාධ්‍ය සාකච්ඡා හරියන්නේ, විස්තර පත්‍රිකා හරියනව නේද? බ්‍රෝචර්ස් මේක හරියන්නේ මේක. තුන ප්‍රචාර කිරීමනේ කරන්නේ. බ්‍රෝචර්ස් නැත හෑන්ඩ් අවුට් හෑන්ඩ් බිල් බෙදලා විකුණුම් ප්‍රවර්ධනය කෙටි කාලින වෙන්න ඕනේ. මොකද්ද හොඳ? මිල අඩු කිරීම ගන්න පුළුවන් නේ. දැන් මිල අඩු කරාම සදාකාලද නැහැ. ඉල්ලුම වැඩි වෙනකන් තව මාසයක් දෙකක් දෙන්න දීලා හිමීට මොකද කරන්නේ? ඇඟට නැත්තම් හිතට නොදැනීම මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම මිල අඩු කරනවා. මිල අඩු කරලා වැඩි කරනවා. එහෙනම් අඩු කිරීම తాවකාලිකයි. වැඩි කිරීමත් తాවකාලිකයි. මිල අඩු කරපුවම ඉල්ලුම වැඩි වෙනවා. ආයි මිල වැඩි කරලා දානවා. ආයි ඉල්ලුම වලට පස්සේ ආයි මේ මොකද කරන්නේ? මිල අඩු කරනවා. ඔබ දන්නවනේ දැන් අපි තුමු දැන් 120ක් මිල අඩු කරාම ඔය හා සමාන ව්‍යාපාරිකයෙක් තරංකරුවෙක් 30ක් කිව්වොත් මොකද වෙන්නේ? අපි එතනට යනවා. කෙටි කාලේ වෙනස් වෙනවා. කෙටි කාලේ නෑ. ඊට පස්සේ මිල අඩු කිරීම කියන අයිති වෙන එතකොට විකුණුම් ප්‍රවර්ධනයේට නේ. හතරට. ඊට පස්සේ ඉදිරිපත් කිරීම. ගොඩක් වෙලාවට සාම්පල් එක්කෝ බහණ්ඩ පරිභෝජනය කළ නිෂ්පාදකයන්ගේ අදහස් ඇතුළත් ඇල්බම් එකක් වෙන දෙයක් ඉදිරිපත් කළා තමයි හඳුන්වා දීමේදී කස්ටමර් වලට හැගන්න බලන්නේ. පෞද්ගලිකව හඳුන්වන දීලා ඉල්ලුමක් ඇතුළත අලෙවි කරනවා. එතකොට එහෙනම් ඒකයි තියෙන පෞද්ගලික අලෙවිට අයිති වෙන්නේ මොකද්ද? ඉදිරිපත් කිරීම නේ එක. ඒකට තමයි යන්න එක ප්‍රසන්ටේෂන් කරන්න වෙන්නේ. ඉදිරිපත් කිරීම. සමහර ලැප් එක අරන් ගිහලා පෙන්නන දාලා. ඊට පස්සේ මහජන සම්බන්ධතා හා ප්‍රසිද්ධ හරියන්නේ මොකද්ද? මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම. උත්තරේ නම් 3 4 1 2. 3 4 1 2 මේ තියෙන 3 4 1 2. අය තුනක් නෑ නේ. උත්තරේ 3. ඊළඟ වර්ෂ බලමු සේවාවක ඇති ගති ලක්ෂණයකි. සේවාවක ලක්ෂණ කීපයක් දන්නවනේ. එකක් ස්පෘශ්‍ය වීම. සේවාවක නෙවෙයි ඒක භාණ්ඩයක ස්පෘශ්‍ය. සේවාවට නම් ස්පෘශ්‍යයි. ඒකීයතාව නෑ. සේවා පුද්ගලයාගේ පුදුරට වෙනස්. ඒකීයතාව තියෙන භාණ්ඩවල. සේවාව වෙනස් වෙනවා. ගබඩා කළ හැකි වීම නෑ. භාණ්ඩ ගබඩා කරන තබන්න පුළුවන්. ඒකෙන් අනාගතේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සේවාත් ගබඩා කරන තබන්න පුළුවන් කිව්ව ඩිස්කට් වගේ වේ. මොකද වෙන්නේ? ඒ ගබඩා කරන දේ යල්පයිනෝ. සේවාවකුන් ගොඩක් වෙලාට වෛද්‍ය උපදෙස් වෙන්න පුළුවන්. නීතිඥ උපදේශ අපිට දීපු. ඒවා පිළිපදින්නේ අද දෙන උපදේශය අදට හරි. හෙට විදිය යල්පයිනෝ. එහෙනම් අපි ගබඩා කරන්න බැහැ කිව්වේ එකයි පුළුවන් ප්‍රතිඵලයක් නේ. අලුත් වැඩියා කළ හැකි බව. ඒ කියන්නේ අලුත් වැඩියා කරන්න පුළුවන් නම් ඒක භාණ්ඩයක්. අලුත් වැඩියා කරන්න බැරි නම් සේවාවක්. එහෙනම් ඒක සේවාවකට අයිති නෑ. වෙන් කළ නොහැකි වීම. වෙන් කරගන්න බෑ. මොකද්ද? සේවාව. සේවාව සපයන්නාගෙන් එම සේවාව වෙන් කර ඉදිරියට ගන්න බෑ. දැන් මම ගුරුවරයෙක් මම උගන්වනවා මම සේවයක් සපයන්නේ. ගුරු වෘත්තියෙන් සේවානේ. ඔබට පුළුවන් ද කාට හරි මගේ ශරීරයෙන් මගේ කයෙන් මේ ගුරුවරයා කියන භූමිකාව එළියට අරගෙන මාව නිකන් පඹේ කරන්න බැරිද? එහෙම කරන්න බෑ. එහෙම සේවාව වෙන් කරලා ලබා ගන්න බෑ. ඔන්න වගේ ලක්ෂණ තියෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? සේවාවක ඇති ගති ලක්ෂණයකි. ස්පෘශ්‍ය වීම නෙවෙයි, ඒකීතාවය නෙවෙයි, ගබඩා කරන හැකි වීම වැරදි. අලුත් වැඩියා කළ හැකි බව. හරිද? සේවාවක ඇති ගති ලක්ෂණයකි. අලුත් වැඩියා කළ හැකි බව. සේවාව අලුත් වැඩියා කරන්න පුළුවන් බෑනේ. භාණ්ඩයක් නේ අලුත් වැඩියා කරන්නේ. ඒක ගන්නත් බෑ. වෙන් කළ හැකි බව. හරි. සේවාව සපයන්නකින් වෙන් කරලා අයින් කරන්න බෑ. එහෙනම් උත්තරේ 5. උත්තරේ 5. එතකොට වෙන් කළ නොහැකි බව තමයි උත්තරේ. හරිනේ. දැන් මේක මෙහෙම අහන්න බැරිද? මේ සේවාවකනේ භාණ්ඩයක ඇති භාණ්ඩයක දැකිය හැකි ගති ලක්ෂණයකි. භාණ්ඩයක දැකිය හැකි ගති ලක්ෂණයක් ඇහුවන මොකද වෙන්නේ? භාණ්ඩයක තමයි ස්පෘශ්‍ය වීම. ඒකීයතාව. ගොඩක් තියෙනවනේ. එහෙනම් ලියන්න බෑ. එහෙනම් අපි ප්‍රශ්න වෙනස් කරනවා. භාණ්ඩයක නොවන අවස්ථාවක ඇති ගති ලක්ෂණය කියන්නේ සේවා. සේවාවක ගති ලක්ෂණ ඇහුවනම් උත්තරේ මොකද? පැහැදිලි වෙත් වෙන් කළ නොහැකි බව. තේරෙනවද?
අපේ තමු පහත දැක්වෙන පිළිතුරෙහි බහන්්ඩයකට අදාළවන බහන්්ඩට දාලවන සේවා දක්වා ඇත. නමුත් සේවාවකට අදාළ නිවැරදි පිළිතුර අහන්න බලන්න. සේවාවකට අදාළ ඇහුවොත් උත්තරේ මොකක්ද වෙන් කළ නැති අනිත් ඔක්කොම බහන්්ඩයක ලක්ෂණ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 66. නිෂ්පාදිතයක ජීවන චක්‍රයේ හඳුන්වා දීමේ අදිරේදී දෙක හැකි ලක්ෂණයක් වනුයේ. නිෂ්පාදිතයක ජීවන චක්‍රයේදී හඳුන්වා දීමේ අදිරේදී පළවෙනි එක සංවර්ධන අවධිය, දෙවෙනි එක හඳුන්වා දීමේ අදියර. ඒ කියන්නේ ප්‍රවර්ධනයේ බහුලව කරන්නේ. දැන් බහඬ මාකටට දානවනේ. තේරෙනවද? ජීවන චක්‍රයේ හඳුන්වා දීමේ අදිරේදී දැක හැකි ලක්ෂණයක් වනුයේ. ලාභාන්තික ඉහළ මට්ටමක පැවතීම නැහැ. හඳුන්වා දෙන අවධියේ ලාභ හිමින් වැඩි වෙන්නේ ඉහළ මට්ටමක නැහැ. ප්‍රවර්ධන පිරිවැය ඉහළ මට්ටමක පැවතීවන්නේ ඒක හරියි. ඒක අපිට පිළිගන්න පුළුවන්. හඳුන්වා දීදී තමයි ප්‍රවර්ධන වෙලෙන් පුදුම විදමක් කරන්නේ. විකුණුම් ප්‍රමාණය ඉහළ යාමයි. එක දෙවනුව. විකුණුම් ප්‍රමාණය පහත වැටීමයි. එහෙම වෙන්නේ නැහැ. දැඩි තරංකාරීත්වය පැවතීමයි. නිෂ්පාදික ජීවන චක්‍රය හඳුන්වා දීමේ අධීරයේදී දැකිය හැකි ලක්ෂණයක් වනුයේ. දැඩි තරංකාරීත්වය පැවතීමයි. ඒකත් ගන්න බෑනේ. ඒකත් ගන්න බෑ. මොකක්ද උත්තරේ? සිලෙක්ට් කරන්න තප්පර 5ක් දෙන්න. තේරුණාද? සිලෙක්ට් කරාද උත්තරේ? නිෂ්පාදිතයක ජීවන චක්‍රය හඳුන්වා දීමේ අදිරේදී දැකිය හැකි ලක්ෂණයක් වනුයේ. නැත්නම් දැකිය හැකි ලක්ෂණයට වඩා මේක එන්න ඕනේ ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වන්නේ අලි විකරණ ක්‍රියාමාර්ගය වන්නේ. මොකක්ද? ප්‍රවර්ධන පිරිවැහිල මට්ටමක පැවතීම. මොකද හඳුන්වා දෙද්දී තමයි ප්‍රවර්ධනයේ මහා පරිමාණයෙන් දැනෙන්න කරලා පාරිභෝගිකයන්ගේ ඇස් ඇරවගෙන තමන්ගේ භාණ්ඩය කරේ අවධානය යොමු කරගන්න පුළුවන් වෙන එතකොටයි. උත්තරේ 2. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 67. අලෙවිකරණ සංකල්ප x තීරුවේද එම සංකල්ප වලට අදාළ පැහැදිලි කිරීම y තීරුවේ දැක්කේ. x තීරුවේ තියෙන අලෙවිකරණ සංකල්ප. y තීරුවේ තියෙන ඒ සංකල්ප වලට අදාළ පැහැදිලි කිරීම. අහන්නේ මොකද්ද බලමු ප්‍රශ්නේ. x තීරුව හා y තීරුව නිවැරදිව ගැලපුව විට ලැබෙන පිළිතුර. එහෙනම් දෙක මැච් කරන්න තියෙනවා. ඔව්. එතකොට අපි බලමු මේ පැත්තේ තියෙන අලෙවිකරණ සංකල්ප. මතකයි නේද මේ ටික? දැන් මේ ටික මතක් වෙන්න ඕන. දැන් මතකනේ. මං කිව්වා කලිනුත් ඔක මතක් කරා. සාමාන්‍ය සෙකන්ඩ් පේපර් එකේ ව්‍යුහගත වශයෙන්ුත් එනවා සංකල්ප. ඒකේ මිස් වුණොත් ෆස්ට් පේපර් එකෙත් එනවා. හොඳට බලන්න දැන් මේ අවුරුද්දේ සෙකන්ඩ් පේපර් එක ඇතැම් විලාට අහලා නැතුව ඇති. ඒ දෙක තමයි මේ කවර් කරේ. ඒක නිසා සාමාන්‍ය ඔලු තියාගන්න ෆස්ට් පේපර් එකේ එක්ක සෙකන්ඩ් පේපර් එකේ අලෙවිකරණ සංකල්ප වලින් ප්‍රශ්නයක් ඩෙෆිනිට්ලි එනවා කියලා ඔලු තියාගන්න. අන්න ඒ වගේ එකතු කරගන්න ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයට යා යුතු මග හොයාගන්න. ඒ වගේ තැන් අපි එකහො කරගන්න ඕනේ. එහෙනම් නිෂ්පාදන සංකල්පය මොකක්ද කිව්වේ? පැරණිම දර්ශනයනේ. වෙළඳ පොලේ භාණ්ඩ සුලභව පවතිනවා නම් පාරිභෝගිකයාගේ වැය කළ හැකි ආදායම අනුව මිලදී ගන්න පුළුවන් නම් ඒ කියන්නේ සාධාරණ මිලකට යොමු කරනවා නම් ඉල්ලුම වර්ධනය වෙනවා. එහෙනම් එතනදී අලෙවිකරණගේ ප්‍රධානම ක්‍රියාමාර්ගය මොකක්ද වෙන්න ඕනේ? බෙදාහැරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරලා අකණ්ඩව මාකට් එකට යවන්න ඕනේ. දෙවෙනි එක තමයි නිෂ්පාදිත සංකල්ප. මොකක්ද ඒකින් කිව්වේ? ඉතා අනර්ග තත්ත්වයේ භාණ්ඩ. පාරිභෝගිකයා වැය කරන මිලට ඉතා අනර්ග තත්ත්වයේ භාණ්ඩ ඔහු ප්‍රාර්ථනා කරන බව. එහෙනම් අලෙවිකරණගේ ප්‍රධාන අලෙවිකරණ කාර්ය ටාක්ස් එක මොකද්ද වෙන්න ඕනේ? ප්‍රමිතිකරණය සහ තත්ත්ව පාලනය මැනවින් යොදාගෙන ගුණත්වය වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ විකුණුම් සංකල්පය මොකද්ද කිව්වේ? ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම තුලින් ගනුදෙනුකරු දිනාගත හැකි විකුණුම් වර්ධනය කරගත හැකි බව. ඊට පස්සේ අලෙවිකරණ සංකල්පය මොකද්ද කිව්වේ? ඉලක්ක ගනුදෙනුකරුන්ගේ අවශ්‍යතා සහ වුමනා නිවැරදිව හඳුනගෙන තරඟකරුවන්ට වඩා හොඳින් එම අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න. එහෙම නැත්නම් ප්‍රවර්ධනය කරන්නම් වාල නෙවෙයිනේ ආකර්ෂණීය වෙන්න ඕනේ. පාරිභෝගිකයාගේ හදවතටම වදින්න ඕනේ, දැනෙන්න ඕනේ. දැනෙන විදියට ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරොත් ඉල්ලුම වර්ධනය කරගත හැකි කියන මතය තමයි විකුණු සංකල්පයේ අදත් ඉන්නේ. අලෙවිකරණ සංකල්ප මතකයිනේ වැදගත්ම සංකල්පයන්නේ. ඉලක්ක ගනුදෙනුකරුන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනගෙන ඒ අවශ්‍යතා සහ වුමනා නිවැරදිව ඉෂ්ට වන ආකාරයෙන් භාණ්ඩ සේවා සැපීම කළොත් ඉල්ලුම වර්ධනය වෙන බව. ඊට පස්සේ
සාකල්වාදී අලෙවිකරණ සංකල්ප හොලිස්ටික් කන්සෙප්ට් එක. ඒකේ තමයි වැදගත්ම දේ. දැන් මේ සාකල්වාදී සංකල්පේ පැති ඔබ දන්නවානේ. අංශ හතරක් තියෙනවානේ. එකක් තමයි කවුද? ගනුදෙනුකරුවෝ. අනිත් එක සේවකයෝ. අනිත් එක ආයතනය, අනිත් එක සමස්ත සමාජය. ඔය වගේ පැති හතරක් ඇල්මැති පාර්ශ්වයන් සියල්ලම ටච් වෙනවනේ මේකෙන්. සෙසු සංකල්ප ආංශිකයිනේ. මේක ආංශික නෑ, සර්ව සම්පූර්ණයි. දැන් ආයතනයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමන හඳුනගෙන ඒවා ඉතා හොඳින් තෘප්තිමත් වන ආකාරයෙන් කටයුතු කරන්න කියලා තියෙන්නේ මොකද්ද? සමුදානිත අලෙවිකරණය. සමුදානිත එනම් ගනුදෙනුකරුවන්ට අයිති විචල් මේකේ මේ සංකල්පයේ කොටස තමයි මොකද්ද? සමුදානිත අලෙවිකරණය. ඊට පස්සේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරත් වැඩක් නැහැ. සේවක සුබ සාධනය ගැන හිතන්නේ නැත. මොකද සේවකෝ දාඩිය මහන්සිය දානවා මේ ව්‍යාපාරයකට දාන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සේවකයන්ටත් සේවක සුබ සාධන පහසුකම් ලබා දෙන්න. රක්ෂණ ක්‍රම හඳුන්වා දෙන්න. තේන සේවකයන්ගේ වෘත්තිමය රැකියාවේ පවාලා ආරක්ෂාව සාති කරන්න ඕනේ. ඒක තමයි මොකද්ද? අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. ඉන්ටර්නල් මාකටිං. ඇයි සේවකයින්ට ඉහළ වැටුප් ගේ දෙනවා, කෑම බීම සපයනවා, ප්‍රවාහන පහසුකම් සපයනවා. තේරෙනවද? ඒ වගේ වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඒ ඔක්කොම මගින් සේවකයව ආරක්ෂා කරන. එහෙනම් ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය. මොකද ඒක අභ්‍යන්තර වැඩක්නේ. ඉන්ටර්නලි සේවකයන්ගේ සුබ සාධනය දිනු කළ සේවකයෝ පොළඹවන වැඩට. ඊළඟ එක තමයි සමාජය, සමස්ත සමාජය. සමස්ත සමාජයට සමාජ වගකීම් අලෙවිකරණය. ඒ කියන්නේ සමස්ත සමාජයටම හානියක් නොවන ආකාරයෙන් වගකීමෙන් යුතුව තමයි අලෙවිකරණ කටයුතු දියත් කිරීම. අවසන් එක තමයි ආයතනය. ආයතනය ගැන හිතන්න එපා. ආයතනයේ කීර්ති නාමය වර්ධනය කරගන්න, ආයතනයේ නිෂ්පාදිත වලට හොඳ සන්නමක් ජනප්‍රිය කරගන්න, ඒ වගේ වාසි ගන්න, ආචාර ධර්මානුකූල වැඩ කරන ව්‍යාපාරයක් කියලා ලෝකේ නමක් දිනා ගන්න. තේරුණාද? මෙන්න මේ වගේ තත්ත්වයක් නම් අපි ඒකට කියන්නේ මොකද්ද? සමාජ වගකීම් අලෙවිකරණය. ඔන්න වගේ මේක අහන්න පුළුවන්. දැන් මේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පෙට මේ පැත්තෙන් එන්න පුළුවන්. සම්බන්ධතා අලෙවිකරණය, කාර්යඵල අලෙවිකරණය, පර්ෆෝමන්ස් මාකටිංగ్, ඒ වගේම අභ්‍යන්තර අලෙවිකරණය, මෙන්ම සමුදානිත අලෙවිකරණය සහ සමාජ වගකීම් පිළිබඳ අලෙවිකරණය යන ක්‍රියාමාර්ග ඇතුළත් නිවැරදි පිළිතුර කියලා අහන්න පුළුවන්. මේක ඉලක්ක කරලා. රයිට්. අපි දැන් බලමුකෝ. දැන් මේ පහේ අදහස් ටික තේරුණානේ. ඉලක්ක වෙළඳ පොලේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන ඊට අනුකූලව භාණ්ඩාසේවා නිපදවා ඉදිරිපත් කිරීම. ඉලක්ක වෙළඳ පොලේ අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුනගෙන ඒවාට අනුකූලව භාණ්ඩාසේවා නිපදවන්න, ඒ වගේම බෙදා හරින්න ප්‍රවර්ධනය කරන්න. ඉල්ලුම වර්ධනය වෙන බව. එහෙනම් උත්තරේ මොකද්ද? අලෙවිකරණ සංකල්ප 1. දැඩි ප්‍රවර්ධනයක් කළොත් පාරිභෝගිකයන් නිෂ්පාදිත මිලට ගනු ඇතැයි විශ්වාස කිරීම. දැඩි ප්‍රවර්ධනය මොකද? විකුණුම් සංකල්පය පැහැදිලි වෙනවා. එහෙනම් මේකට එන්නේ 2. ව්‍යාපාරයේ සියලුම පාර්ශ්වයන් එකම අරමුණකින් යුතුව කටයුතු කිරීම වැදගත්යයි අවධාරණය කිරීම. මම හිතනවා ඕක එන්නේ සාකල්වාදී වෙන්න ඕනේ. ව්‍යාපාරයේ සියලුම පාර්ශ්වයන් එකම අරමුණකින් යුතුව කටයුතු කිරීම වැදගත්යයි අවධාරණය කිරීම. අපි නිකන් දාමු 3 කියලා. උසස් ගුණාත්මක භාණ්ඩ නිපදවා සාධාරණ මිලකට වෙළඳ පොළට සැපීම මගින් ඒවාට ඉල්ලුමක් ඇතිවේ යන විශ්වාසය. තත්ත්වයෙන් උසස් භාණ්ඩ වැය කරන මිලට උපරිම තෘප්තියක් කියන මානසිකත්වය. මොකද උත්තරේ? දැන් මේක කරුණු දෙකක් කියනවනේ. උසස් ගුණාත්මක භාණ්ඩ නිපදවා සාධාරණ මිලකට වෙළඳ පොළට සැපීම. මොකද වඩා හරියන්නේ ප්‍රබල එක මේකනේ. එහෙනම් ගුණාත්මක භාණ්ඩ වලට ඉල්ලුමක් ගන්න පුළුවන් කියන්නේ මොකද්ද? නිෂ්පාදිත සංකල්පය. ප්‍රොඩක්ට් කන්සෙප්ට් 4. ඊට පස්සේ භාණ්ඩ නිපදවා සාධාරණ මිලකට වෙළඳ පොළ තුල සුලභ කළහොත් පාරිභෝගිකයා ඒවා මිලට ගන්නේ යන විශ්වාසය. භාණ්ඩ නිපදවා සාධාරණ මිලකට වෙළඳ පොළ තුල සුලභ කළහොත් පාරිභෝගිකයා ඒවා මිලට ගන්නා බව. කියන්නේ වෙළඳ පොලේ සුලභ කිරීමයි සාධාරණ මිලයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන සංකල්පය 5. එහෙනම් උත්තරේ 5 4 2 1 3 තමයි හොඳම උත්තරේ. 5 4 2 1 3. අපි බලමු 5 4 2 1 3 නේ. එතකොට ඒ ගැලපුම උත්තරය අනුව 1 නෙවෙයි 2 5 4 2 1 3. 5 4 2 1 3 බලමු මේකද කියලා තිබුණේ. 5 4 2 හරිනේ. ඔව් 5 4 2 1 3. එහෙනම් 5 4 2 1 3 උත්තරේ තියෙනවා. 2. මෙතන බලමු 5 4
3 1 2 දෙක දෙක එකක් විතරක් මාරු වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ළඟ උත්තර දෙකක් දෙන්න මේක එක උත්තරේ මාරු කරේ. ඉතින් හරියටම ඕගොල්ලෝ උත්තරේ නිර්ණය කරගත්තේ නැත්නම් සමහරට ඔබ සිලෙක්ට් කරනවා 4 වෙනි එක. ඔව්. පටල ගන්න හරිද? අපි දැන් හරියටම දන්නවනේ 5 4 2 1 3. උත්තරේ 2. ඒක ගැළපිල්ල තමයි තියෙන්නේ ඉතින්. ගැළපෙන ලස්සනට ඒක අර වගේ මාක් කරලා උත්තරේ සිලෙක්ට් කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ බලමුකෝ. පහත දැක්වෙන්නේ අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍යවලට අදාළ උපකරණ කිහිපයකි. අලෙවිකරණ මිශ්‍රයේ අලෙවිකරණ සම්පාතය කියන්නේ මොකද 4 P's P4ටම අදාළව. හරිනේ. සන්නම් වට්ටම් ප්‍රචාරණය බෙදහැරීමේ මාර්ග ප්‍රවාහනයේ ඇසුරුම. ගෙවීම් කොන්දේසි ගුණත්වයේ ඍජු අලෙවිකරණයේ වගකීම් වොරන්ටි මහජන සම්බන්ධතා ඉසව්වහත් දෙකීම. මොකද මේ ඉසව්වහත් දෙකීම කියන්නේ යම් කෙනෙක් යම් කිසි කාර්යයක විශේෂීකරණයක් ලැබලා විශේෂඥයෙක් වෙලා එයා ලැබුව අත්දැකීම භාවිතා කරලා තවත් කෙනෙකුට කිසියම් පණිවිඩයක් දෙනවා උපකාරයක් කරන උදව්වක් කරනවා කිසියම් මිලක් අය කරනවා ඒක අනිවාර්යෙන් ව්‍යාපාරයක්. දැන් අතිදක්ෂ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි අද ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් වල ක්‍රිකට් පුහුණු කරවසේ වැඩ කරන්නේ. ඒ තමන් උගත් දේ තමන්ගේ දැනුම මොකද කරන්නේ? තමන් මුදලට නිකන් දෙන්නේ නැහැනේ. කෝච් කෙනෙක්ගෙන් ලක්ෂ ගණක් ගෙවනොත් මුදලට ලබා දෙනවා. ඒක තමයි අත්දැකීම් කියන්නේ. තේරෙනවද? දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපි දු ලංකාවේ මුත්තයි මුරලිදෙන් දැන්ටත් පාර්ට් ටයිම් යනවනේ. ඒ වගේ ෆුල් ටයිම් කොහේ හරි රටක ක්‍රිකට් කණ්ඩායම ප්‍රධාන පුහුණු කරුවෝ වශයෙන් වැඩ බාරගත්තොත් අපිට ඒක පුදුම වෙන දෙයක් නෑ. ඒක යට උරුම දෙයක්. තේරෙනවද? රයිට්. ඒතර මේකේ අහන්නේ මොකද්ද බලමුකෝ. ඉහත සඳහන් දෑ අතුරින් නිෂ්පාදිතයට පමණක් අදාළ උපකරණ ඇතුළත් පිළිතුරන් නිෂ්පාදිතය ප්‍රොඩක්ට් කියන එකට ඇතුළත් එක අහන්නේ. ගොඩක් තිබුණාට. සන්නම් අයිතිද අයිති? සන්නම් නිෂ්පාදිතය කොටසක්. සන්නම නිෂ්පාදිතය ආවරණය වෙන ඇසුරුමින් ඇසුරුමේ තමයි සන්නම තියෙන්නේ. සම්බන්ධය වට්ටම් නෑ. වට්ටම් කොටද අයිති? ඒක මිලට. මිලනේට. ප්‍රචාරණය ප්‍රවර්ධනයට ගන්න බෑ. නිෂ්පාදිත කොටසක් නෙමෙයි මේ ප්‍රවර්ධනය. බෙදහැරීමේ මාර්ග මොකක්ද? ස්ථානේ ප්ලේස්නේ. ඒතර ඒක දැන් අපෙන් අහන්නේ මොකද්ද? අලෙවිකරණ මිශ්‍රයේ විචල්ට දාලා උපකරණ කීපෙ මොකද්ද ඇහුවේ? උතුරෙන් නිෂ්පාදිතයට පමණක් අදාළ උපකරණ ඇහුවේ. නිෂ්පාදිත පමණක් අදාළ. එහෙනම් මේකත් ගන්න බෑ මේක ස්ථානේ ප්ලේස් කියන එක. ප්‍රවාහනය ඒකයි තියෙන කොහොමද? ඒකත් ප්ලේස් වලට නෙන්නේ බෙදහැරීමට ප්‍රවාහණය වුණනේ. එන ඒකත් ප්ලේස්. ඇසුරුම අනිවාර්යයෙන්ම මොකද්ද? නිෂ්පාදිතයේ කොටසක්. බොහෝ නිෂ්පාදිත 99.9%ක්ම අපි දකින්නේ නිෂ්පාදිතේ නෙවෙයි. මුලින්ම දකින්නේ ඇසුරුම. ඇසුරුම දැකලා තියෙන ආකර්ෂණත් එක්ක අපි මිලදී ගන්න පෙළඹෙන්නේ. එහෙනම් ඒකත් නිෂ්පාදිතම කොටසක්. මම හරියට ලකුණු දැම්මා. ගෙවීම් කොන්දේසි කොහොමද අයිති? ගෙවීම් කොන්දේසි අයිති මිලටයි. මිලනේටයි. මිලනේ ඒකත් ගන්න බෑ. ගුණත්වය අනිවාර්යයෙන්ම ගත යුතුයි. ගුණත්වය කියන්නේ නිෂ්පාදිතයේ අත්‍යවශ්‍යම අංගය. ඒකෙන් තමයි ගුණත්වය හොඳ නම් තමයි මේ ඕනෑම භාණ්ඩයක් හෝ සේවයක් අලෙවි කරගන්න පහසු වෙන්නේ. අනිත් එක ඍජු අලෙවිකරණය. මොකක්ද ඒක? ප්‍රවර්ධනය. ප්‍රවර්ධනයනේ තනිකර ප්‍රවර්ධනය කිරීම එක උපාය මාර්ගයක් නේ. වගකීම් අන්න ඒක හරිනේ. වගකීම් සාතිකයන් නිෂ්පාදිත සමන් දෙනවනේ. වොරන්ටි කාඩ් එක කියලා එකක් දෙනවනේ. ඒ කාලය තුල හානියක් වුණොත් අලුත් දෙයක් කරලා දෙනවා. නැත්තම් ප්‍රපයා කරලා දෙනවා. මුදල් අය කරනවා. ඊට පස්සේ මහජන සම්බන්ධතා ඒක ගන්නත් බෑ නේද? ඒක ගන්නත් බෑ. ඒක වෙනම කතන්දරයක් නිෂ්පාදිත නෙවෙයිනේ. ඊළඟට ඉසව්වහත් දැකීම. මොකද කියන්නේ? ඉසව්වහත් දැකීම නිෂ්පාදිතේ කොටසක් වශයෙන් ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. නිෂ්පාදිත කොටසක් නෙවෙයි දැන් අත්දැකීම් කියන්නේ දැන් අපි හිතමු පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ලෝක පූජිත ක්‍රීඩකයෙක්. අපි හිතමු මුත්තයි මුරලිදෙන වගේ කෙනෙක් හිතන්නකෝ. එයාට ලෝකෙ විවිධ රටවලින් ප්‍රධාන පුහුණු කරු තනතුරු බාර ගන්න කියනවා. සමහරට එයා බාරගනි. දැන් తాවකාලිකව බාරගත්තවස් දැක්කනේ. ලොකු ගාණක් ගෙවනවා. හරිද? ඒතකොට එයාගේ අත්දැකීම් බෙදා හදා දෙමින් මොකද කරන්නේ? පුහුණු අපූර්ව ලබා දෙනවා. තරඟ ජයග්‍රහණය කරවන්නේ බොඩපත් වෙනවා. එතකොට එහෙනම් ඒක අයිති වෙන්නේ නැහැ නිෂ්පාදිතයට. අයිති වෙන නිෂ්පාදිතයට අයිති වෙන්නේ. නේ නිෂ්පාදිතයට අයිති වෙන්නේ.
නිෂ්පාදිතයට පමණක් අදාළ උපකරණ වෙන්නේ. එහෙනම් මොකද්ද? සන්නම ඇසුරුම ගුණත්වය වගකීම සහතිකය. අන්න ඒ හතර විතර. එහෙනම් AFHJ මතක තියාගන්න. බලමු. AC නේ AFHJ මේ තියෙන උත්තරේ 5. අනිවාර්යෙන් 5. ඒක පරිස්සමෙන් ගලපලා ගන්න උණු උත්තරයක්. ඒක එකවර ඔබට කලබල වුණා කියලා ගන්න බෑ. අපි දෙපාරක් තුන් පාරක් කියවලා හොඳට උත්තර දිහා බලලා හරියට මැච් කරන්න ඕන. පැහැදිලිද? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් නියම කිරීම. උසස් ගුණත්වයෙන් යුක්ත කිව්වම එක පැත්තක් සාධාරණ මිලක් තව කතාව අඩු මිලක්. දෙකක් ඕනේ නැහැනේ. මේකේ ප්‍රධානම හරය මොකේද කියවෙන්නේ? උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ. නිපදවල තියෙන්නත් ඕනේ සාධාරණ අඩු මිලක් නියම කරලා තියෙනවා නම් ඉල්ලුම වර්ධනය කරන්න පුළුවන් බව තමයි කියන්නේ. ඒක මොකද්ද කියන්නේ? උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් නියම කිරීම. ඒ කියන්නේ තත්ත්වෙන් උසස් භාණ්ඩය ලොකු මිලක් දාන්න පුළුවන්. නමුත් අපි සාධාරණ අඩු මිලක් දානවා. මොකද හඳුන්වා දෙන්න. වෙළඳ පොලේ රැඳෙන්න ඕන කම නිසා. තේරෙනවද? එහෙමනම් මොකද්ද මේ මිල ක්‍රමය? අහන්නේ මිල ක්‍රමයනේ. පිරිවැයට ලාභාන්තිකයක් එකතු කළ මිල ක්‍රමයයි. මාකප් ප්‍රයිසින්. උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක්. ගුණාත්මක භාණ්ඩ අඩු මිලක්. පිරිවැයට ලාභාන්තිකයක් එකතු කළ මිල කිරීම. එකතු කරන ලද මිල කිරීම බෑ. වැරදි. ඒක ඇවිල්ලා උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් කියන එක නෙවෙයි. ඒ කියන්නේ cost pricing. පිරිවැයට මේ ලාභ එකතු කර කියන එක නේ කියන්නේ. නම් පළවෙනි එක සම්පූර්ණයෙන් වැරදි. එතකොට පළවෙනි එක නෙවෙයි. උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් නියම කිරීම. මේක නෙවෙයි. ඉලක්ක ඉපෙවුම් මිල කිරීමයි. ටාගට් රිටර්න් නැත්නම් ටාගට් earn pricing. මේ කියන්නේ අපි මේ ව්‍යාපාර කටයුත්තට මුදල් යොදවන්නේ නැතුව මේ මුදල් ටික වෙන මාර්ගයක ආයෝජනය කළා නම් අපිට කිසියම් ප්‍රතිලාභයක් ලැබෙනවනේ. ලාභාංශ හරි පොලි හරි. අන්නේ ප්‍රතිලාභේ ඉක්මවා යන ආකාරය මිල කරනවා. මොකද අපි දැන් වෙන අවස්ථාවක් කැප කරලා අවස්ථික පිරිවෙත් දරනවානේ. වෙනත් ආයෝජන අවස්ථා කැප කරලා. එහෙනම් එම අදාළ අංශවල ආයෝජනය කළා නම් අපට ලාභාංශ වශයෙන් හෝ පොලි වශයෙන් ලැබෙන ප්‍රතිලාභය කොච්චරද? ඊට වඩා වැඩියෙන් ලැබෙන ආකාරයෙන් තමයි මිල නියම කරන්නේ. ඒකට කියන්නේ මොකද්ද? ඉලක්ක ඉපුම් මිල කිරීම. මේකෙන් කියන අදහස මැච් වෙන්නේ නැහැ. සංජානනීය වටිනාකම් මිල කිරීම. සංජානනීය perceived value pricing. ඒ කියන්නේ පාරිභෝගිකයන් එකම භාණ්ඩයට එක් අවස්ථාවලදී ගෙවන්න කැමති මිල ගණන් පදනම් කරගෙන මිල ගණන් විවිධාකාර නියම කිරීම. ඒක ගණන් ගන්නත් බෑ. වටිනාකම් මිල කිරීම value pricing. ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ පාරිභෝගිකයාට වටිනා ගඳුණු කරුවන්ට සාපේක්ෂව අඩු මිලක් නියම කරනවා. මට වටිනා ගඳුණු කරුව වෙන්නේ මමත් එක්ක අකණ්ඩව ඉන්න අය. මමත් එක්ක අකණ්ඩව ඉන්න අය. මගෙන් අකණ්ඩව භාණ්ඩ ආශ්‍රය මිලදී ගන්න අය. මගේ භාණ්ඩ වල පොඩි අඩුවක් තිබුණත් ඒගොල්ලෝ ඒක ඉවස දරාගෙන හෙට වෙනකන් ඉන්නවා. අනිත් වෙනකන් ඉන්නවා මගෙන්ම ගන්න. එහෙනම් මට ඒ වගේ පර්මනන්ට් කස්ටමර්ස්ලා පිරිසක් ඉන්නෝනේ. අන්න ඒගොල්ලන්ට මම සාපේක්ෂව අඩු මිලක් නියම කරනවා. සෙසු අයට නියම මිල හෙවත් වැඩි මිලක් අය කරනවා. තේරෙනවද? ඒක තමයි perceived value pricing නෑ. value pricing කියන්නේ. අන්න value pricing කියන්නේ ඒකයි. වටිනාකම් මිල කිරීම කියන එක නෙවෙයි. වටිනාකම් මිල කිරීම කියන නෙවෙයි. value pricing කියන එක. තේරුම මට වටිනාකමක් ඇති පාරිභෝගිකයන් හඳුනගෙන, ඒ කියන්නේ මගේ ස්ථාවර ගණදුණු කරුවන් හඳුනගෙන ඒගොල්ලන්ට අඩු මිලක්ද අරගොල්ලන්ට වැඩි මිලක්ද නියම කිරීම. එහෙනම් මොකක්ද ඒකට කියන්නේ? එහෙනම් වටිනාකම් මිල කිරීමයිද ඒ කියන්නේ. උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ මිලක් වුවම වටිනාකම් මිල කිරීම නෙවෙයිනේ. මගේ ස්ථිරකාලීන ගනුදෙනු කරුවන්ට මම ලබා දෙන විශේෂ සහනයක් විතරයි මේක. එහෙනම් මේකත් නෙවෙයි. මේකත් නෙවෙයිනේ වටිනාකම් මිල කිරීම කියන්නේ. ඒ කියන්නේ මගේ ස්ථිරකාලීන ගනුදෙනු කරුවන්ට සෙසු අයට වඩා මම ඉහළ වට්ටමක් ලබා දෙනවා. ඒතර ඒක වටිනාකම් මිල කිරීම නෙවෙයි. වටිනාකම් මිල කිරීම නෙවෙයි. ඒ වටිනාකම් මිල කිරීම වෙන්න අනිවාර්යයෙන් මගේ ස්ථිරකාලීන ගනුදෙනු කරුවන්ට මම දෙන දෙයක් වෙන්න ඕන. පවත්නා මිල මත මිල කිරීමයි. ඒක වැරදිනේ. තරංකාරීත්වය වැඩි අවස්ථාවල තරංකරුවන්ගේ මිලම අපිත් පාවිච්චි කරනවා. දැන් එහෙම කරන්න මේ මෙතන උත්තරයක් නැහැ.
මේ ප්‍රශ්නේ උත්තරයක් නැහැ. නමුත් උත්තරයක් අපේක්ෂා කළා කොන්ට්‍රෝල් චීෆ්. ඒ තමයි 4. ඔබම තර්ක කරලා බලන්න දැන් නෙවෙයි මේ පාඩම් පරිශීලනය කරලා අවසන් වෙලා නිෂ්කලංක වෙලා බලන්න මේ උත්තර හරිද කියලා මේක චීෆ්ට වැරදිච්ච අවස්ථාව. ඒක වැඩි කියන්නේ පැනල් වල හිටපු කිසි කෙනෙක් මේක කියලා දීලා නැතු. අඩු ගන්න සර්ට දැනුවත් කරලා නෑ. දැනුවත් කරන අපි මිනිස්සුෝනේ නේ වරදිනවනේ. දැනුවත් කළා නම් සර්ේ වරද හදන. සර් ඒක වෙන ප්‍රශ්නයක් මම හිතුවා ඔළුව තියාගෙන උත්තර හැදුවේ. ගැලපුන්නේ උත්තරේ මේක. නමුත් වැරදි. මේක යහන්නේ උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා. ඒ කියන්නේ තත්ත්වෙන් ඉතාම අනර්ග භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් නෙවෙයි. හරිනම් වැඩි මිලක් නියම කරන්න ඕනේ. මොකද මම ගුණාත්මක භාණ්ඩයක් හදලා මම වැඩි මිල කළද අලෙවි කරනවා. ඒත් මිනිස්සු බලයි ඇයි මේ මොකද මේ මෙච්චර මිල වැඩි? අලුත් භාණ්ඩ. මේක අලුත් තාක්ෂණ. දැන් අපේම රටේ මේක ඇසෙම්බල් කරන්නේ. ආදිවාසී හැංගීම් වෙනවනේ. ඒ හැංගීම් අයිස්සන ආකාරයෙන් මිල කිරීමත මේ කියන්නේ. උසස් ගුණත්වයෙන් යුත් භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් වෙන්න බෑ වැඩි මිලක්. මොකද ගුණත්වයේ වැඩි වෙනකොට මිල වැඩි වෙනවා තමයි පිළිගැනීම වැඩි වෙන්නේ. ගුණත්වයේ වැඩි වෙද්දි මිල අඩු කරොත් පිළිගැනීම අඩුයි. නිසා මේ ප්‍රශ්නෙත් වැරදි මේ උත්තරෙත් වැරදි. එහෙනම් මේක එන්න ඕනේ උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ මිලක් අය අඩු මිලක් කතාවක් නෑ. සාධාරණ මිලක් අය නියම කිරීම කිව්වනම් මොකද්ද වෙන්නේ? මොකද්ද කියන්නේ? නායකත්ව මිල. නායකත්ව මිල එකෙන් ගුණාත්මක භාවයෙන්ුත් ඉහළයි. මිලත් ඒකටම මැච් වෙන්න ටිකක් වැඩි. එහෙනම් සෙසු අයට හිතන්නවත් බෑ. මාකට් එක අපි අල්ලලා ඉවරයි. එහෙනම් ඒ උත්තර නෑ. අරන් තිබුණේ 4 වෙනි උත්තරේ අසන්න උත්තරේ වශයෙන්. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2013 විභාග ප්‍රශ්න 70 ප්‍රශ්නය. සම්බන්ධතා අලෙවිකරණය. සූක්ෂම අලෙවිකරණය. අභ්‍යන්තර අලෙවිකරණය. කාර්යඵල අලෙවිකරණය. ප්‍රතික්‍රියා අලෙවිකරණය. සමෝදානික අලෙවිකරණය. බලමු අහන්න මොකද්ද කියලා. ඉහත සඳහන් දෑ අතුරෙන් සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ විචල්යන් 4 වනුයි මතකයි නේද? එතකොට සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ තුල ප්‍රධාන විචල්යන් 4ක් තියෙනවා. අපි ඒක දැක්කනේ. ඒ විචල්යන් 4ම තියෙන්නේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය ඇතුළේ. දැන් මේකනම් සාකල්‍යවාදී සංකල්පයේ මේ විචල්යන් නම් මේ තියෙන විචල්යන් තියෙන මේක ඇතුළේ. මේ විචල්යන්ගෙන් තමයි මේ සංකල්පය පෝෂණලා තියෙන්නේ. සංකල්පය විකසිත වෙන්නේ මේ විචල්යන්ගෙන්. තේරෙනවනේ? අපි ඔක ඇදලා පින්නු මතකයිද? පිරමීඩ් එකක ඇදලා පින්නු මතකයිද? මේ F මේ C කස්ටමර් මේ එම්ප්ලොයි සේවකයෝ මේ S එක දාන සොසයිටි සමාජය. දැන් සීනි ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන්න අලෙවිකරණ සම්පාතයේ විචල්යන් 4ම හොඳින් මිශ්‍ර කරලා ක්‍රියාත්මක කරනවා. මැච් කරනවා. ඒක තමයි සමෝදානිත අලෙවිකරණය කියන්නේ. සමෝදානිත 4 piece ක්‍රියාත්මක වෙන්නේ මේගොල්ලන්ට කස්ටමර්ස්ලාට. ඊට පස්සේ සේවකයන් ආයතනික සේවකයන් උපරිම මේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන උපරිම දායකත්වයේ ගන්න ඕනේ. ගන්න නම් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට සුබ සාධන පාසුකම් දෙන්න ඕනේ. රැකියාව සංවර්ධන අවස්ථා ඇති කරනකොට ඉම අභිප්‍රේරණයක් කරන්න ඕනේ. ඒක තමයි මොකද්ද? අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. අභ්‍යන්තර අලෙවිකරණය. හරිද? ඒකම ආයතනේ මේ හැමෝම ගැන හිතනවා වගේම ආයතනය ගැනත් හිතන්න එපා. කාර්යඵල අලෙවිකරණය, ආයතනයේ කීර්ති නාමය, ආයතන නිෂ්පාදිත වලට සන්නම් පක්ෂපාතීත්වයක් ඇති කර ගැනීම. ඒ වගේ මොකද්ද? ඒක කාර්යඵල අලෙවිකරණය. කාර්යඵල ඒ සමාජය සමස්ත සමාජය ගැන හිතලා සමාජයට යහපතක් වන ආකාරයෙන් කටයුතු කරන්න නම් සමාජයේ වගකීමෙන් වැඩ කරන තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? සමාජ වගකීම අලෙවිකරණය. නැත්නම් සම්බන්ධතා අලෙවිකරණය. සම්බන්ධතා අලෙවිකරණය නැත්නම් සමාජ වගකීම අලෙවිකරණය කියන්නේ තෝකම. සමාජය වෙනුවෙන්. ඒක සමාජයත් එක්ක සම්බන්ධකම් තියාගන්න. සමාජයට වැඩක් වෙන්න බැරි වෙන වැඩ කරන්න ආදි වශයෙන්. තේරෙනවද? එහෙනම් උත්තරේ එන්නේ සම්බන්ධතා අලෙවිකරණේ හරි. සූක්ෂම වැරදි. අභ්‍යන්තර අලෙවිකරණේ හරි. කාර්යඵල අලෙවිකරණේ හරි. ප්‍රතික්‍රියා වැරදි. සමෝදානික අලෙවිකරණේ හරි. එහෙනම් උත්තරේ එන්නේ ACDF. ACDE නෙවෙයි ACDF. මේ තියෙන උත්තරේ 3.
උත්තරේ 3. ඒක ඉතින් අපි දන්නවා දැන් මතකනේ දැන් පේනවා සංකල්ප වලින් හැම අවුරුද්දෙම ප්‍රශ්න අහන කියලා අපි දැන් පිළිගන්නවානේ අහනවා. දැන් සමහර අවුරුදු නැත්තම් අඩු නම් ඒක අහනවා මේ සෙකන්ඩ් පේපර් එකේ. මතකයිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. 71. පාසල් වල ක්‍රීඩා සහ සංස්කෘතික සංදර්ශන සඳහා ව්‍යාපාරිකින් අනුග්‍රහකත්වය ලබා දෙන අවස්ථා ඔබ දැක ඇත. ඒක දන්නවනේ. ඉස්කෝලවල ක්‍රීඩා උත්සව වලට සංස්කෘතික සංදර්ශන වලට තේරුණාද? අනිවාර්යයෙන්ම ව්‍යාපාරික අනුග්‍රහකත්වය ලබා දෙන යුනිෆෝම් වලට කෑම බීම සපයන ඒවට. මෙම අනුග්‍රහකත්ව ඇතුළත් කළ හැක්කේ ප්‍රවර්ධන මිශ්‍රයේ කවර විචල්යකටද? මතකයි නේද මේ අනුග්‍රහකත්වය? මේක අනිවාර්යයෙන්ම එන්නේ මහජන සම්බන්ධතා ප්‍රසිද්ධියට. ඇයි මේ අනුග්‍රහකත්වයේ දිගු කාලීනයි. මේක නිසා ලොකු පිපිදීමක් ඇති වෙනවා. ක්‍රීඩා උත්සවය හොඳින් සංවිධානය කෙරුණා. ළමයි ගොඩක් සතුරු වුණා. කෑම බීම කිසිම අඩුවක් තිබුණේ නැහැ. තේරුණාද? ඒවත් එක්ක දෙමව්පියෝද දරුවන්ද ගුරුවරුද හැමදෙනාම කතා බහට ලක් වෙනවා. අදාළ ආයතනය ගැන ආයතන නිෂ්පාදිත පිළිබඳ හොඳ වාසිදායක මට්ටමින් සාකච්ඡාවක් ඇති වෙනවා. කතිකාවක් ඇති වෙනවා. ඒක තමයි මහජන සම්බන්ධතා ප්‍රසිද්ධිය කියන්නේ. එතකොට ඒක ප්‍රචාරණයක් නෙවෙයි. පැහැදිලිවනේ විකුණුම් ප්‍රවර්ධනයකුත් නෙවෙයි. විකුණුම් ප්‍රවර්ධන කෙටි කාලීනයිනේ. මේක දිගු කාලේ අමතක වෙන්නේ. ඒ වගේම පෞද්ගලික අලෙවියක් නෙවෙයි. අන්තර් ක්‍රියාකාරීත්ව අලෙවිකරණයට නැත්නම් අර අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ප්‍රවර්ධන ක්‍රමයකුත් නෙවෙයි. එකම දේ මහජන සම්බන්ධතා ප්‍රසිද්ධිය මේකෙන් ඇති වෙනවා. ඒකෙන් ආයතනයේ පිළිබඳ ආයතන නිෂ්පාදිත පිළිබඳ පොදුවේ සමාජය තුළ වාසදායක මානසිකත්වයක් නිර්මාණය වෙනවා. තේරුණාද? ඒක හොඳ ප්‍රවර්ධන උපාය මාර්ගයක්. එහෙනම් උත්තරය අනිවාර්යයෙන්ම එන්නේ 3. උත්තරය අනිවාර්යයෙන්ම එන්නේ 3. තේරුණාද? දැන් මේකේ මේ ප්‍රශ්නේ මේ විදියට නැතුව වෙන විදියකට අහනක තව ක්‍රම තියෙනවා. ඒ මොකද්ද? අපි හිතමු පාසලේ ප්‍රධානම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකරු තනතුරු වශයෙන් එම පාසලට කීර්තිමත් ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පැමිණ ඉතාම සහන ගාස්තුවක් අය කර ඉතා හොඳ ක්‍රිකට් පුහුණුවක් ලබා දෙන්නේ නම් එය අයත් වන්නේ කුමන අලෙවිකරණ උපාංගයටද කියලා ඇහුවොත් එහෙම කුමන අලෙවිකරණ ශ්‍රේතයටද කියලා ඇහුවොත් මොකක්ද උත්තරේ? ඒක අයිති වෙන්නේ මොකද්ද? නිෂ්පාදිතය කියන මේ උපේකකට අයිති වෙන්නේ. ඒකෙත් කොහටද? ඉසව්හා පළපුරුද්ද. ඉසව්හා පළපුරුද්ද කියන්නේ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ඉගෙන ගත්ත දේ, තමන්ගේ අත්දැකීම තමන් ඉගෙනගත්ත ඉස්කෝලේ දැන් දරුවන්ට ලබා දෙන ඉතාම සානගාස්තු අය කළ එක. කමන්නේ එයා සානගාස්තු අය කරන්න පුළුවන්. එයා ඕල් බෝයි කෙනෙක් කියලා නොමිලේ කරන්න කියලා නීතියක් නැහැනේ. තේරුණාද? එයා දැන් වෘත්තිමේ පුහුණුකරුවෙක් නේ. එහෙනම් එතනට එන්නේ අනිවාර්යයෙන්ම ඉසව්හා පළපුරුද්ද. ඒක අයිති වෙන්නේ නිෂ්පාදිත කියන කාණ්ඩයට. නිෂ්පාදිත කියන කාණ්ඩයටයි. තේරුණාද? ඒත් එක්කම අපි හිතමු මේ වගේ ව්‍යාපාරිකයෝ අපි හිතමු කලින් කලට ඔය පාසල් වලට ගිහිල්ලා පාසල් ළමුන් එක්ක යම්කිසි සංවාදයක යෙදিলা පාසල් ළමුන්ට නොමිලේ කැලෙන්ඩර්ස් ලබා දෙනවා. නැත්නම් ලියන ඔය පොඩි ෂෝට් නෝට් පොත් තියෙන ඒ වගේ පොත් ලබා දෙනවා. ඒ වගේම ආයතනයේ නම ගහපු පෙන් එකක් ලබා දෙනවා. ඒ වගේව කිව්වනම් ඒ වගේවයි තියෙන මොන ප්‍රවර්ධනයේද? අන්න ඒකයි තියෙන්නේ කොහටද? විකුණුම් ප්‍රවර්ධනයේට. ඒව తాවකාලිකයි. ඕකෙන් පස්සේ තව මේක දැනගෙන තව කීර්තිමත් සමාගමක් ඇවිල්ලා ඊට වඩා වටිනා අපිට රුපියල් 500ක් 1000ක් 2000ක් වෙන ලස්සන ෆයිල් එකක් දුන්නොත් එහෙම අර සියල්ලම තකයි. අර සියල්ලම තකයි. කෙටි කාලීනයි. එහෙනම් ඒකයි තියෙන්නේ. එතකොට විකුණුම් ප්‍රවර්ධනයේටයි. ඒ වගේ විකල්ප ප්‍රශ්නත් මේකෙන් ගොඩනගන්න උත්සාහ කරන්නට ඕනේ. විකල්ප ප්‍රශ්නත් ගොඩනගන්න උත්සාහ කරන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. ඔව් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 72 ප්‍රශ්නය. සන්නම ගුණත්වයේ SLS ලාංඡනය. ඇසුරුම නිමාව අංගෝපාංග. ඉහත සඳහන් දෑතුරෙන් නිෂ්පාදිතයක අනන්‍යතාව තහවුරු කර ගැනීමට උපකාරී වන්නේ. නිෂ්පාදිතයක අනන්‍යතාව තහවුරු කර ගැනීමට උපකාරී වන්නේ. මොකද්ද? නිෂ්පාදිතයක අනන්‍යතාවය. ඒ නිෂ්පාදිතය කුමක්ද කියන එක. මොකක්ද හරියන්නේ? ඒ සන්නම ගුණත්වය SLS ලාංඡනය ඇසුරුම නිමාව අංගෝපාංග. එතකොට
බලන්න නිෂ්පාදිතයක අනන්‍යතාවය පෙන්නුම් කරන්න නිමාව බලපාන්නේ නැහැ. තේරුණාද? සන්නම අනිවාර්යයි. සන්නමෙන් අනන්තතාව කොහොමද කියවෙනවනේ. තප්පර 5කින් කල්පනා කරලා කියන්න බලන්න සිලෙක්ට් කරන්න බෑ උත්තරේ. මම කියන එකයි නැතු. මොකද හිතෙන්නේ? සන්නම අනිවාර්යයෙන්ම ගන්න එපා. බ්‍රෑන්ඩ් නේම් හෝ බ්‍රෑන්ඩ් මාක් නේ. ඒකෙන්නේ කෙලින්ම නිෂ්පාදිතය තරංකාරී නිෂ්පාදනය වෙන් කර හඳුනලා දෙන්නේ. එහෙනම් නිෂ්පාදිතය කුමක්ද කාගේද කියන එක හොඳින් හෙළිදරව් වෙනවා. අනන්‍යතාවේ විනිවිද භාවයෙන් යුතු ඔප්පු වෙනවා සන්නමෙන්. ගුණත්වයෙන් මෙහෙම බෑ නේද? ගුණත්වයෙන් අනන්‍යතාවක් කියන්න බෑනේ. ගුණත්වය සාපේක්ෂයි. මම ගුණාත්මකයි කියනදී ඔබ කියනවා නෑ ගුණත්වයෙන් නැහැ කියලා. ඒක බෑ ඔප්පු කරන්න. සන්නම පිළිගන්න වෙනවනේ. SLS ලාංඡනයත් අදාළ නැහැ. SLS ලාංඡනයත් හැම භාණ්ඩයකටම නැහැනේ. සෑම භාණ්ඩයකම දැන් SLS ලාංඡන අපි කැමැත්තෙන් ගන්න දෙයක් නේ. නොගත්තොත් ඒක පෙන්වන්න බෑනේ. ඒ නිසා ඒකත් ගන්න බෑ. සෑම භාණ්ඩයකටම අනිවාර්ය නම් ඒකත් ගන්න පුළුවන්. ඒ ලාංඡනයත්. තේරුණාද? ඇසුරුම පුළුවන්. මොකද ඇසුරුමකින් අනිවාර්යයෙන්ම මේ අසවල් භාණ්ඩය, මේ නෙස්ටමෝල් ටින් එකක්, මේ රත්ති කිරි පැකට් එකක්, මේක කොඩක් මේ ෆිල්ම් රෝල් එකක්. ඒ වගේ අපිට අනන්‍යතාවයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඇසුරුමේනේ. නිමාවේ නෑ. ඉතින් නිමාව වෙනස්. නිමාව කියන්නේ පරිහරණයේ පහසුව, දිගු කල්පයක් මේවනේ. ඒවෙන් අනන්‍යතාව පෙන්වන්න බෑ. අංගෝපාංග වල බෑ ඉතින්. අංගෝපාංග කියන්නේ කිසියම් මෝටර රථයක් නම් එන්ජින් එක, සුක්කානම, ආසන, බඳ, චැසි ඒවනේ. ඒව තිබුණු පළියට අනන්‍යතාවක් කියන්න බෑනේ. තේරුණාද? එhmenan හොඳම උත්තරේ මොකද්ද? සන්නම සහ ඇසුරුම. සන්නම සහ ඇසුරුම තමයි හොඳම උත්තරේ. කියන්නේ A සහ D. A සහ D කියන්නේ උත්තරේ 3. අනිවාර්යම උත්තරේ 3. අනන්‍යතාවය. ඊළඟට මේ නිෂ්පාදිත මේ තොරතුරුම දීලා නිෂ්පාදිතයක මූලිකාංග හැවුවනම් නිෂ්පාදිතයක මූලිකාංගෝපාංග 3ක් තියෙනවා. වඩා හොඳ තත්ත්වයේ නිෂ්පාදිතයක් ලෙස සැලකීමට අඩංගු විය යුතු නිෂ්පාදිතයේ මූලිකාංග හැවුවනම් නැත්නම් මූලික අංගෝපාංග හැවුවනම් මොනවද උත්තරේ? සන්නම නෙවෙයි. මූලිකාංග නෙවෙයි සන්නම අනන්‍යතාවය පෙන්වුම් කරනවායි කියන්නේ. ඇසුරුමත් මූලිකාංගයක් නෙවෙයි. සෑම භාණ්ඩයකටම ඇසුරුමක් අනිවාර්ය නෑනේ. ඇසුරුමක් තිබුණත් දැන් ඇසුරුමක් තිබුණත් අපිට ඇසුරුම ඉවත් කළ භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන් නේ. තේරුණාද? එහෙමනම් එන්නේ ගුණත්වය නිමාව අංගෝපාංග. අනිවාර්යයෙන්ම ගුණත්වයේ තියෙන්න ඕන ක්වොලිටි. අනික නිමාව ඩිසයින්. අනික අංගෝපාංග. මොනවද? එලිමන්ට්ස්. මෙන්න මේනම් ගුණත්වය නිමාව අංගෝපාංග කියන්නේ B E F මේකෙත් එහෙම උත්තරයක් නෑ. B E F තමයි එහෙම නම් ගන්න වෙන්නේ. නිෂ්පාදිතයක අංගෝපාංග ඇහුවනම්. right. එහෙම අහන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. භාණ්ඩ නිපදවා සාධාරණ මිලකට වෙළඳපොළ තුල සුලභ කළහොත් පාරිභෝගිකයා ඒවා මිලට ගන්නේ යන විශ්වාසය විස්තර කෙරෙන අලෙවිකරන සංකල්පය වන්නේ. භාණ්ඩ නිපදවා සාධාරණ මිලක් වෙන්න ඕනේ වෙළඳපොළ තුල සුලභ භාවිත තියන්න ඕනේ. මොකද්ද? නිෂ්පාදන සංකල්පය. පැරණිම සංකල්පයනේ. නිෂ්පාදන සංකල්ප එක. වෙළඳපොලේ සුලභකතාව ආයි දෙපාරක් හිතන දෙයක් නෑ. නිෂ්පාදන සංකල්පයම වෙන්න ඕනේ. ඊළඟට පාරිභෝගිකයා වැය කරන මිලට ඉතා අනර්ග තත්ත්වයේ නිෂ්පාදිතයක් ලබා දීම තුළින් ඉල්ලුම වැඩි කරගත හැකි බව අවධාරණය කරන සංකල්පය වුණ නිෂ්පාදිත සංකල්පය. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඔවුන් අපේක්ෂිත මට්ටමේම තෘප්තිමත් වන ආකාරයෙන් කටයුතු කිරීමට හැකිවන පරිදි ක්‍රියා කර අලෙවිකරුවන්ගේ ඉලක්ක දිනාගත හැකි බව අවධාරණය කරන සංකල්පය. ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඔවුන් අපේක්ෂිත අයුරින්ම තෘප්තිමත් වන ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් අලෙවිකරුවන්ට ප්‍රතිඵල ලැබිය හැකි බව හඟවන සංකල්පය. මොකද්ද? අලෙවි කරන සංකල්පය. ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම අවශ්‍යතා සැපිරෙන ආකාරයෙන් ක්‍රියා කිරීම තුළින් අලෙවිකරුවන්ගේ ඉලක්ක ළඟා කරගත හැකි බව සංකල්පය. ඇහුවොත් මොකද්ද? සාකල්‍යවාදී අලෙවිකරන සංකල්පය. එහෙම නැත්නම් ආකර්ෂණීය ප්‍රවර්ධන ක්‍රම තුළින් විකුණුම් වර්ධනය කරගත හැකි බව පැහැදිලි කරන සංකල්පය වුණ මොකද්ද? විකුණුම් සංකල්පය. ඒ වගේ ඕනෑම සංකල්පයකින් මේ ප්‍රශ්නේ යොමු වෙන්න පුළුවන්. දැන් පේනවනේ නැවත නැවතත් කියනවා සංකල්ප අනිවාර්යයි. සෑම වසරකම අහනවා. right. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ
ප්‍රචාරණයේ මූලික ගුණාංග හා අරමුණු කිහිපයකි. මතකයිනේ ගුණාංග අරමුණු නිතර අහනවා ප්‍රචාරණය මතකද? ප්‍රචාරණයේ මූලික ගුණාංග අරමුණු නිතරම අහනවා කියන එක ඔළුවේ තියාගන්න සූදානමින් ඉන්න විභාගෙදී ලියන්න. අහන්නේ මේවා අතුරින් ප්‍රචාරණයේ මූලික ගුණාංග පමණක් ඇතුළත් කාණ්ඩේ. දැන් මූලික ගුණාංගත් 4ක් තියෙනවානේ. ප්‍රචාරණයේ අරමුණුත් 4ක් තියෙනවා. කැමැති එකක් මතක තියාගන්න. ඒතර අනිත් එක නිකම්ම ඔටෝ උත්තරේ උලන්ට හයිලයිට් වෙනවා. දැන් ප්‍රචාරණයේ අරමුණු 4 මතකයිනේ. දැනුම් දීම, දැනුවත් කිරීම, පෙළඹවීම, සිහිගැන්වීම, දිරිගැන්වීම. දැනුවත් කිරීම, පෙළඹවීම, සිහිගැන්වීම, දිරිමත් කිරීම. නැත්නම් දිරිගැන්වීම. ඒ ප්‍රචාරණයේ අරමුණු. අපෞද්ගලික වීම, පොදු ඉදිරිපත් කිරීම, ඒ වගේම පැතිරීම නම් ඒ මොකද්ද? ප්‍රචාරණී ගුණාංග. එහෙනම් අහන්නේ මේවා අතුරින් ප්‍රචාරණයේ මූලික ගුණාංග පමණක් ඇතුළත් කාණ්ඩේ. දැනුම් දීම කියන්නේ පැහැදිලිවම අරමුණක්. හරිනේ? ඒක ගන්න බෑ. දැනුම් දීම අරමුණක්. පොදු ඉදිරිපත් කිරීම මූලික ගුණාංගයක්. ඒක හරි. අපෞද්ගලික වීම ඒකත් මූලික ගුණාංගයක්. ඒ වගේම පැතිරීම ඒකත් මූලික ගුණාංගයක්. දිරිගැන්වීමත් ප්‍රචාරණයේ අරමුණක්. ඒ වගේම පෙළඹවීම ඒකත් ප්‍රචාරණයේ මූලික අරමුණක්. නේ? ප්‍රචාරණයේ මූලික අරමුණක්. එතකොට දිරිගැන්වීමත් අරමුණක්. දැනුම් දීමත් අරමුණක්. හයනේ තියෙන තුනක් අරමුණු තුනක් මූලිකාංග. එහෙනම් ප්‍රචාරණයේ මූලිකාංග එන්නේ BCF. BCF තියෙනවද? තියෙන මේ තියෙන තුන්වෙනි BCF තුන්වෙනි LAC. ප්‍රචාරණයේ අරමුණු 4 මතකයිනේ. එකයි මේකේ නැත්තේ. දැනුම් දීම තියෙනවා, පෙළඹවීම තියෙනවා, දිරිගැන්වීම තියෙනවා. නැත්තේ මොකද්ද? සිහිගැන්වීම විතරයි නැත්තේ. හරිද? එවනම් ප්‍රචාරණයේ ගුණාංග තුනක් තියෙනවා. පොදු ඉදිරිපත් කිරීම, අපෞද්ගලික වීම, පැතිරීම. නැත්නම් පතුරු හැරීම. එතකොට ඕකම අහන්න පුළුවන් ප්‍රචාරණයේ අරමුණ හෙව්වොත් එන්නේ ADE මේ මුත්‍රාක එකේ නෑ ADE එහෙම නම් එන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි දැන් මේක කීප සැරයක්ම කතා රිපීටඩ් උනේ. පොඩ්ඩයි වෙනස් වෙන්නේ. තේරුණාද? අර එන පිළිවෙල විතරක් මාරු වෙනවා. තේරුණානේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් නිවැරදිව දැක්වෙන කාණ්ඩය තෝරන්න. අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් නිවැරදිව දැක්වෙන කාණ්ඩය. ලේසිම ප්‍රශ්නේ. අලෙවිකරණ මිශ්‍රය කියන්නේ මාකටිං මික්ස් 4 piece. product price place promotion. නිෂ්පාදිතය මිල නිෂ්පාදිතය හරි මිල හරි ඇසුරුම සන්නම ගන්න බෑ. මොකද මේ ඇසුරුම සන්නම කියන්නේ නිෂ්පාදිතම කොටස් දෙකක්. මේ දෙක වැරදි. මිල හරි ප්‍රවර්ධනය හරි ඇසුරුම වැරදි සන්නම වැරදි ගන්න බෑ. ප්‍රවර්ධනයේ හරි ස්ථානයේ හරි ප්‍රවාහණය ගන්න බෑ. ප්‍රවාහණයත් ස්ථානෙම කොටසක්. ඍජු අලෙවිකරණයත් ප්‍රවර්ධනයේම කොටසක් ගන්න බෑ. ප්‍රවාහණය ගන්න බෑ. ඍජු අලෙවිකරණය ගන්න බෑ. ඒක ප්‍රවර්ධනයේ කොටසක්. ඇසුරුමත් ගන්න බෑ. නිෂ්පාදිතයේ කොටසක්. සන්නමත් නිෂ්පාදිතයේ කොටසක්. එහෙනම් සන්නම ඇසුරුම දෙකම නිෂ්පාදිතයේ කොටස්. ඍජු අලෙවිකරණය ප්‍රවර්ධනයේ කොටස්. ප්‍රවාහණය බෙදා හැරීමට ස්ථානයේ කොටස. එහෙනම් නිෂ්පාදිතයේ ප්‍රොඩක්ට් ප්‍රයිස් මිල ස්ථාපනය ස්ථානය ප්ලේස් ප්‍රවර්ධනයේ ප්‍රොමෝෂන් ඔය තියෙන උත්තරේ පහ. හරිම ලේසියි. මේවට වැඩි කාලයක් ගන්න එපා. තප්පර 5න් 15 ඉවර කරන්න. P4 මතකයිනේ. අලෙවිකරුවෙකු විසින් සිය සියලු අලෙවිකරණ ප්‍රයත්නයන් හා ක්‍රියාකාරකම් යොමු කරනු ලබන නිශ්චිත වෙළඳපොළ ඛණ්ඩය හඳුන්වන නම කුමක්ද? මේක කලිනුත් ඇහුවා මතකයිනේ. මේක රිපීට් questions. අලෙවිකරුවෙකු සිය සියලු අලෙවිකරණ ප්‍රයත්නයන් හා ක්‍රියාකාරකම් යොමු කරනු ලබන නිශ්චිත වෙළඳපොළ ඛණ්ඩය. මොකක්ද? ඒ කියන්නේ තමන්ගේ අලෙවිකරණ සම්පාතය හඳුන්වා දෙමින් සේවය කරන්න තෝරගත්ත වෙළඳපොළ කොටස කියන එක මොකද්ද? ටාගට් මාකට් එක. ඉලක්ක වෙළඳපොළ. උත්තරේ 2. විභව නෙවෙයි. විභව වෙළඳපොළ කොහොමද සේවය කරන්නේ නැත්නම් නිෂ්පාදිත වෙළඳපොළ නෙවෙයි. විකුණුම් කරවංග වෙළඳපොළ නෙවෙයි. ගැනුම් කරවංග වෙළඳපොළ නෙවෙයි. උත්තරේ ඉලක්ක වෙළඳපොළ. පිළිතුර පැහැදිලිවම 2. එතකොට මේ ප්‍රශ්නයේ තුලින් තව ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අපි හිතමු අලෙවිකරුවන් විසින්
බහන්ඩ අලෙවි කර ගැනීමට වැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ලබන වෙළඳ පොළ වන්නේ කියලා ඇහුවොත්. අලෙවිකරුවන්ට සිය බහන්ඩ අලෙවි කර ගැනීමට දැඩි පරිශ්‍රමයක්. ඒ කියන්නේ ප්‍රචාරණය, සේල් පැවැත්වීම, පෞද්ගලික අලෙවිය, ආධික්‍යල බාදී මේ වගේ දැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා බහන්ඩ විකුණ ගන්න. ඒ වෙළඳ පොළ මොකක්ද? ගැනුම් කරුවන්ගේ වෙළඳ පොළ, බයස් මාකට්. මොකද ගැනුම් කරුවන්ගේ වෙළඳ පොළේදී ගැනුම් කරුවන්ට සාපේක්ෂව විකුණුම් කරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ගැනුම් කරන්න පුළුවන් ලේසි විකුණුම් කරු ප්‍රතික්ෂේප කරන්න. එහෙනම් තමන්ගේ බහන්ඩ අලෙවි කරන්න විශාල උත්සාහයක් කරන් ගැනුම් කරනට සමීප වෙන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ. එහෙනම් විකුණුම් කරනට බහන්ඩ විකුණ ගන්න අමාරුම තත්ත්වය තමයි බයස් මාකට් එක. විකුණුම් කරනට පහසුවෙන් බහන්ඩ අලෙවි කරගත හැකි වෙළඳ පොළ වුණ කිසි කතාවක් නෑ. ඒගොල්ලන්ගේ වෙළඳ පොළ සෙලර්ස් මාකට්. ඒකේ ගැනුම් කරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. විකුණුම් කරු ටිකයි. තේරුණාද? ඒ වගේ අනුරූප ප්‍රශ්න කීපයක් මොකෙන් අහන්න පුළුවන්. හොඳයි දරුවනේ, අපි අද පාඩම් පරිච්ඡේදයනුත් පසුගිය වර්ෂ කිහිපයකම විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. අලෙවි කරන පාඩම් ඒකකයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දුමු වෙච්ච විශේෂයෙන්ම MCQ ප්‍රශ්න. මතකනේ බහුවර්ණ ප්‍රශ්න 30ක් එක්ක අපිට තියෙන ලොකු යුද්ධයක්. මොකද මේ 30න් 25ක්වත් අපිට කරගන්න බැරි වුණොත් අපිට ඒ සාමාර්ථය සිහිනයක් වෙනවා. අපි ඒකට තමයි උත්සාහ කරන්නේ. අපි දැන් ගොඩක් දුරට අපි විභාග ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරා. ඒකේ සරල ප්‍රශ්න 10ක් පමණ, මධ්‍යස්ථ ප්‍රශ්න 10ක් පමණ, සංකීර්ණ ප්‍රශ්න 10ක් පමණ එනවා කියලා කිව්වා. ඒක තමයි බැලන්ස් කරන්නේ. ඒ 30ෙන්ම අපිට ස්කෝර් කරන්න පුළුවන් වෙන ආකාරයට අපි ප්‍රශ්න විශ්ලේෂණය කරා. ප්‍රශ්නවල ප්‍රවේශ වෙන ආකාරය සාකච්ඡා කරා. අපි ඒ තුලින් මම හිතනවා දැන් ඔබට බහුවර්ණ ප්‍රශ්න තවදුරටත් සාකච්ඡා නොකලත් අවශ්‍ය දැනුම ලැබිලා ඉවරයි. නමුත් අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයකනුත් තවදුරටත් අපි බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා මේ බහුවර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබට තියෙන චකිතය 100%ක්ම අයින් කරන්න බලාපොරොත්තු වෙනවා.